비좁고 움직이지 못하기 때문에 잠깐 두 번째 말씀하기 전에 체조 한번 하겠습니다. 대한민국에서 가장 유명한 운동선수가 나와서 체조하는데 따라해 주시기 바랍니다. 박지성과 함께하는 대한민국 응원체조. together. 오케이. Sorry. 박지성과 함께하는 대한민국 응원체조. One more time. One more time. 한 번 더. 하나, 둘, 셋, 넷, 다섯, 여섯, 일곱, 여덟. 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 열심히 하시네요. 우리 스리랑카 사람들은 흥이 많은 것 같습니다. අපේ ලංකාවේ හරිම ආසයිනේ ඒ වගේ ඒවට. 스리랑카의 제1의 스포츠가 크리켓이라 들었습니다. ඉතින් ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වෙල ක්‍රිකට්නේ නේද? 그 길거리를 돌아보면은 광고에 많이 나오는 남자가 한 명 있더라고요. ඉතින් පාරේ දැන් යනකොට ගොඩක් බෝඩ් වල ඇඩ් බෝඩ් තිබ්බම ඒවේ ඉන්න පිරිමි අය ඉන්නවලු. 스리랑카 비행기를 타고 올 때에도 비행기에서 나오는 광고에 또 그 남자가 나오더라고요. ඉතින් ඒ බෝඩ් වල ඉන්න එක්කෙනාම තමයිලු ප්ලේන් එකේ නැගලා එහාට මෙහාට යනකොටත් ස්ක්‍රීන් එකේ ඉන්නේ එකම එක්කෙනා. 하도 그 사람이 많이 나오길래 이 사람이 도대체 누구냐라고 물어봤더니 크리켓 선수라고 합니다. ඉතින් බලන තැන මේ පිරිමි කෙනා ඉන්නකොට හොයලා බලනකොට එයා ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගන්න ලැබුණා. 좀 누군지 감이 오십니까? කවුද කියලා මතක් වෙනවද මේ හැමතැනම ඉන්නේ? 사실 저는 아직 이름은 잘 모릅니다. එයාගේ නම නම් දන්නේ නැහැලු. ඒ වුණාට ඉන්නවලු එයා ගොඩක් තැන්වල. 아무튼 크리켓 선수가 스리랑카에서 유명한데 지금 나온 이 선수가 한국에서 그 선수와 같은 존재라는 것을 말씀드리려고 잠시 이야기했습니다. ඉතින් මේ ලංකාවේ වගේ හැම එකකම ඉන්න ක්‍රීඩකයෙක් වගේ තමයි මේ ක්‍රීඩකයාත්. කොරියාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩකයෙක්. 영국에서 축구 선수로 오랫동안 활동했던 사람입니다. එංගලන්තේ ෆුට්බෝල් ගහපු එක්කෙනෙක් තමයි මේ කෙනා. 이 사람의 이름 아시는 분이 있습니까? මෙයාගේ නම දන්න කෙනෙක් ඉන්නවද? 알면 선물 주려고 했는데 දන්නවනම් තෑග්ගක් දෙනවා යාට. 지성 파크. 지성 파크 තමයි නම. 오케이. 하여튼 유명한 한국의 축구 선수도 여러분들이 집중력 있게 또 말씀을 잘 듣기 위해 이렇게 체조까지 해주셨습니다. ඉතින් මේ වගේ ජනප්‍රිය කෙනෙක් අපිට උදව් කරා අපේ අවධානය එක තැනකට ගන්න වචනය අහන්න. 자, 오늘 두 번째 시간도 집중해서 잘 들어주시길 부탁드리겠습니다. එහෙමනම් අද දෙවැනි කොටසත් අපි හොඳ අවධානයෙන් අහගෙන ඉගෙන ගමු. 자, 우리 성경 한 구절을 찾겠습니다. අපි බයිබලයේ එක පදයකට පෙරලා ගමු. 이사야 48장 3절입니다. 예사야 පොතේ 48 8 sorry 3. 예. 성경이 있으신 분들은 직접 한번 찾아주시기 바랍니다. 예사야 පොතේ 48 3ට බයිබලයේ තියෙන අය පෙරලා ගන්න උත්සාහ කරන්න. 이사야 43장 8절 48장 3절 말씀을 우리 같이
또 읽도록 하겠습니다. යසායා පොතේ 48:3 අපි එකට කියවමු. පළමු කාරණාවේ පටන් දැන්වීමි. එසේ ඒවා මාගේ මුඛයෙන් නික්මෙනුයේ. මමද ඒවා ප්‍රකාශ කළෙමි. මම ඒවා හදිස්සියෙන් කෙලෙමි. ඒවා සිදුවනේ. 자, 성경이 정말 놀라운 책이라는 또 하나의 이유가 있습니다. බයිබලේ හරිම හිතාගන්න බැරි පොතක් කියලා ඔප්පු කරන්න පුළුවන් තවත් හේතුවක් තියෙනවා. 이 성경엔 미래가 기록돼 있다는 사실입니다. බයිබලේ අනාගතය ගැනත් ලියවිලා තියෙනවා කියලා දන්නවද? 자, 세상 그 어느 책도 미래를 예언할 수 없습니다. බයිබලේ හැරෙන්න වෙන කිසිම පොතක අනාගතය ගැන ලියවිලා නැහැ. 또 예언을 하더라도 맞을 가능성이 낮습니다. අනාගතය ගැන ලියවිලා තිබුණත් ඒක 100% ඔප්පු කරන්න පුළුවන් විදිහට නෙමෙයි ලියවිලා තියෙන්නේ. 그러나 하나님은 이 세상을 창조하셨고 역사를 주관해 가시기 때문에 미래가 어떻게 될 줄도 알고 계십니다. නමුත් දෙවියන් වහන්සේ මේ අහසත් පොළොවත් හැමදේම මවපු නිසා දෙවියන් වහන්සේට පුළුවන් මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා කියන්න. 바로 그것을 이 말씀이 우리에게 알려주고 있습니다. ඉතින් අන්න ඒක තමයි මේ බයිබල් වාක්‍යය ලියවිලා තියෙන්නේ. 내가 옛적에 장래사를 고하였고 과거에서부터 미래가 어떻게 될 것을 알려주고 계십니다. පළමු කාරණා දැන්වෙමි කියලා කියන්නේ අතීතයේ වෙච්ච දේවල් උන්වහන්සේ දන්නවා කියලා මේ කියන්නේ. 그리고 그 예언의 말씀을 호련히 행하여 이루었습니다. ඒ වගේම මම ඒවා හදිස්සියෙන් කළෙමි ඒවා සිදුවුනේ. කියන්නේ ඒ කියපු විදිහටම ඒ දේවල් සැබෑවක් වුණා කියලායි මේ කියන්නේ. 성경에는 수많은 예언의 말씀이 있는데 지금까지 틀린 성경은 아무것도 없습니다. ඉතින් බයිබලේ අනාවැකි ගොඩාක් ලියවිලා තිනවා. ඒ අතරින් වැරදිච්ච එකක්වත් නැහැ. 그 중에 오늘 하나님이 말씀하신 예언의 말씀 중 이스라엘과 관련된 말씀을 또 하나 알아보고자 합니다. ඉතින් ඒ අනාවැකි වලින් අපි ඊශ්‍රායලට සම්බන්ධ එක දෙයක් ගැන ඉගෙන ගන්න යන්නේ. 전 시간 이스라엘 민족이 예수님을 죽임으로 2000년간 핍박과 환란의 역사를 당하게 되었다는 것을 말씀드렸습니다. අපි කලින් ඉගෙන ගත්තා යේසුස් වහන්සේට අකිකරු වුණාම ඔවුන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරා පීඩා කරේ කොහොමද කියලා. 그런데 그와 같은 핍박과 환란을 당했던 이스라엘이 철저히 망했지만 이 세상 마지막 때가 되면 회복이 된다라고 하나님이 말씀하셨습니다. නමුත් දෙවියන් වහන්සේ කියනවා මේ ලෝකේ අවසානය ලං වෙනකොට ඊශ්‍රායලය නැවත තිබ්බ විදිහට ගොඩනගනවා කියලා. 바로 이스라엘의 회복, 하나님이 말씀하신 대표적인 예언의 말씀입니다. ඊශ්‍රායලේ ප්‍රතිෂ්ඨාපනය කියලා තමයි උන්වහන්සේ අපිට කියා දෙන්නේ. 그리고 이 모습이 지금 우리가 보고 있는 현실입니다. ඉතින් අපිට දැන් ඒක සැබෑවක් වෙනවා දැක ගන්නට පුළුවන්. 웬만한 사람들은 하나님이 정말 살아계시다라는 것을 알지 못했기 때문에 하나님은 이와 같은 미래를 예언하고 성취하는 모습을 우리에게 보여주신 것입니다. ඉතින් උන්වහන්සේ අපිට මේ අනාගතයේ දේවල් කියලා ඒවා සැබෑ වෙනවා කියලා ඔප්පු කරන්න හැම වෙලේම අපිට දේවල් ඉතුරු කරලා තියෙනවා. 이스라엘은 1948년 5월 14일 독립을 선포했습니다. ඉතින් අපි දන්නවා ඊශ්‍රායලයේ 1948 පස්වෙනි මාසේ 14 වෙනිදා තමයි නිදහස ලැබුවේ. 이스라엘 민족의 회복을 하나님은 에스겔 구약 성경을 통해 예언하셨습니다. ඉතින් ඊශ්‍රායල් වරුන් මෙහෙම නිදහස ලබනවා කියලා එසීකියල් පොතේ අනාවැකියක් හැටියට ලියවිලා තියෙනවා. 하나님의 선택된 민족 이스라엘이 이렇게 망해버린다면 하나님의 이름이 더러워집니다. ඉතින් දෙවියන් වහන්සේ තෝරාගත්ත ජාතිය විනාශ වෙලා නැත්තටම නැති වෙලා ගියොත් ඒක දෙවියන් වහන්සේටත් හොඳ නැහැ. 그래서 하나님은 이스라엘 민족을 회복을 해 주시는데 너희가 들어간 그 열국에서 더럽힌 나의 거룩한 이름을 위해서 이스라엘을 회복시켜 ඔවුන්ව 주십니다. නැවත ගොඩ නගන්නේ ඇයි කියන එක මෙතන තියෙනවා. නුඹලා පැමිණි තැන්වල ජාතීන් අතරේ නුඹලා විසින් කෙලෙසු මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියා කරමි කියලා. 이 말씀대로 우리 시대 이스라엘 민족이 자기들의 땅으로 돌아오고 있습니다. ඉතින් ඒ කියපු විදිහටම දැන් අපි දන්නවා ඊශ්‍රායල් මිනිස්සු ඔවුන්ගේ දේශයට නැවත එනවා. 자, 이스라엘 민족이 회복하는 건 우리 시대의 일인데 에스겔 성경,
이사야 성경 같이 2600년, 700년 전부터 그것을 예언하고 있다는 겁니다. ඉතින් දැන් මේ ඊශ්‍රායලය නැවත ගොඩනැගෙනවා කියන එක දැන් වෙන දෙයක් වුණාට මේක ගැන ලියවිලා තියෙන්නේ මීට අවුරුදු 2600 700කට කලින්. 자, 이사야 성경에서는 동쪽과 서쪽에서부터 이스라엘 땅으로 돌아온다고 말씀하십니다. ඒසායා පොතේ තියෙනවා නැගෙනහිරින් බස්නාහිරින් හැම තැනින්ම ඔවුන්ගේ ජාතීන් එකට රැස් වෙනවා කියලා. 또 북쪽에서부터 남쪽에서부터 모여 들어온다라고도 말씀하십니다. උතුරු දිසාවෙන් දකුණු දිසාවෙන් මේ හැම පැත්තෙන්ම නැවත ඔවුන්ගේ රටට එනවා කියලා. 이 이사야 성경은 이스라엘 민족이 동서남북으로 뿔뿔이 흩어지기 전에 기록된 성경입니다. ඉතින් ඊශ්‍රායලය හැම ලෝකෙ පුරා බෙදිලා යන්නත් ඉස්සෙල්ල තමයි මෙහෙම දෙයක් වෙනවා කියලා අනාවැකියක් ලියවිලා තියෙන්නේ. 그런데 전 세계로 뿔뿔이 흩어지는 것도 말하고 있고 흩어진 그곳에서부터 모여 들어올 것까지 예언하고 있습니다. ඉතින් බයිබලයේ ලියවිලා තියෙනවා ඔවුන් මේ වගේ ලෝකෙ පුරා විසිරලා යනවා. හැබැයි ආයෙත් ඔවුන් ඔවුන්ගේ දේශයට එකතු වෙනවා කියලාත් ලියවිලා තියෙනවා. 이 말씀 그대로 이스라엘 민족은 동서남북으로 흩어졌다가 다시 동서남북으로부터 모여 들어오고 있습니다. ඉතින් ඒ ලියවිලා තියෙන විදිහටම ඔවුන් විසිරිලා නැවත ඔවුන්ගේ දේශය වෙතට එකතු වෙනවා. 더 구체적으로 북방에 이르기를 노라라고 말씀하셨습니다. තවත් ගැඹුරට ගියොත් උන්වහන්සේ කියනවා මම උතුරු දිසාවට කතා කොට දෙන්නයි කියලා කියනවා කියලා. 이스라엘의 기준으로 북쪽에서는 그 이스라엘 민족을 붙잡고 있었다라는 겁니다. ඉතින් ඊශ්‍රායලයේ උතුරු දිසාවේ තියෙන අය ඔවුන්ව බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා කියලා තියෙනවා. 이스라엘로부터 정확히 북쪽으로 올라가면 러시아가 나옵니다. ඊශ්‍රායලයේ උතුරු දිසාවේ ඉන්නේ කවුද? රෂ්‍යාව. 러시아는 유대인들이 이스라엘 땅으로 돌아오는 것을 막았습니다. රෂ්‍යාවේ හිටපු රෂ්‍යානු ජාතිකයන් දුන්නේ නැහැ ඊශ්‍රායල් වරුන්ට ඔවුන්ගේ රටට යන්න. 그래서 박해 속에 소련 유태인이 있다라는 기사입니다. ඉතින් මේකේ තියෙන්නේ සෝවියට් යුදෙව්වන් හිංසා පීඩා යටතේ ජීවත් වෙනවා කියලා රෂ්‍යාවේ. 그래서 러시아에 있는 유대인들이 고국으로 돌아가게 하기 위해서 미국이 도와주고 있습니다. ඉතින් යුදෙව්වරුන්ට ආයෙත් ඔවුන්ගේ රටට යන්න අවශ්‍ය කරන වාතාවරණය ඇමරිකානු ජාතිකයන් සලස්වල දුන්නා කියලා තමයි මෙතන ලියවිලා තියෙන්නේ. 북방에 이르기를 놓으라. 북방이 붙잡고 있을 것까지 2000여 년 전에 예언이 되어 있습니다. ඉතින් මීට අවුරුදු 2000 ගානකට කලින් ලියවිලා තියෙනවා මේ ඊශ්‍රායලයේ උතුරු දිසාවේ ඉන්න අය ඔවුන්ට යන්න දෙන්නේ නැහැ කියලා. 또 남방에 이르기를 구류하지 말라라고도 ඒ 말씀하셨습니다. වගේම තියෙනවා දකුණු දිසාවට නවත්වා නොගන්නයි කියලා කියනවා. 이스라엘로부터 남쪽으로 내려가면 이디오피아라는 나라가 나옵니다. එතකොට දකුණු දිසාවේ කවුද ඉන්නේ? ඉතියෝපියාව. 아프리카 이디오피아 역시 유대인들을 놓아주지 않았던 대표적인 나라입니다. අප්‍රිකාවේ තියෙන මේ ඉතියෝපියාව කියන රටේ ජීවත් වෙච්ච යුදෙවරුන්ටත් යන්න දුන්නේ නැහැ ආයෙත් ඔවුන්ගේ රටට. 이스라엘이 공수 작전을 펴서 이디오피아에 있는 유대인들을 데리고 왔다라는 기사입니다. ඉතින් ලොකු මෙහෙයුමක් දරලා තමයි ඉතියෝපියාවේ හිටපු යුදෙවරුන්ව බේරගෙන ආවේ. 구류하지 말라라는 것, 그 말씀 그대로 우리 시대에 이루어진 겁니다. ඉතින් උන්වහන්සේ කිව්වා ඔවුන්ව තියාගන්න එපා කියලා. 이තින් ඒකේ විදිහටම දැන් ඇත්ත වෙලා තියෙනවා. 또한 이스라엘 땅은 그 황무한 땅이 장차 기경이 될지라라고 약속의 말씀을 하셨습니다. ඉතින් මේ දේශය පාළුවක් වෙනවා කියලා තියෙනවා. 이스라엘 민족이 2000년간 핍박과 환란을 당하는 사이 그 땅은 황무한 땅이 되어 버렸습니다. එතකොට මේ පාළුවට වෙලා තියෙන දේශය තමයි මේ පින්තූරේ තියෙන්නේ. 근데 그 땅이 점점 기경이 되어가고 있습니다. ඊට පස්සේ මොකද වුනේ? මේ දේශය මේ පාළුවට ගිය දේශය හොඳ සරු අස්වද්දන දේශයක් බවට පත්. 사막에서 농사 짓는 나라, 전 세계에서 이스라엘이 유일합니다. කාන්තාරයක වගා කරන රටවල් වලින් තියෙන එකම රට ඇවිල්ලා ඊශ්‍රායල්. 상식적으로 생각을 해보면 이런 땅에서는 도저히 농사를 지을 수가 없습니다. සාමාන්‍යයෙන් අපි හිතලා බැලුවොත් මේ වගේ පොළවක වගා කරනවා කියන්නේ කරන්න බැරි දෙයක්. 근데 희한하게 이스라엘 땅에서만 가능합니다. නමුත් ඊශ්‍රායල් දේශයේ තියෙන පොළවේ පුළුවන්. 그 황무한 땅이 장차 기경이 될지라
하나님이 약속하셨기 때문입니다. ඒ කියන්නේ නිසරු පොළව එකපාරට සරු පොළවක් බවට උන්වහන්සේ පරිවර්තනය කරා. 인공위성에서 이스라엘과 그 주변 지역을 찍으면 전혀 다른 땅의 모습이 드러납니다. ඉතින් උඩ අහසේ ඉඳන් උඩ චිත්‍රයක් පොළවේ චිත්‍රයක් ගත්තම හරිම වෙනස් මේ රටින් රටවල් වලට. 우리 스리랑카도 굉장히 푸르르지만 이스라엘 땅도 정말 기경이 되어가고 있습니다. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේත් හරිම කොළපාට රටක් නේ. ඉතින් ඒ වගේ තමයි ඊශ්‍රායලෙත් උඩින් බැලුවම හරිම කොළපාටයි. 그런데 바로 옆인 다른 나라는 정말 황무한 땅입니다. නමුත් ඒකට එහා පැත්තේ තියෙන අනිත් ඔක්කොම රටවල් හරිම නිසරු පොළවල් තියෙන රටවල් කියලා පේනවා. 장차 에덴 동산 같이 될 것이다라고 말씀하셨는데 우리 시대에 이루어졌습니다. ඉතින් ලියවිලා තියෙනවා කවදාරි ඔවුන්ගේ දේශය ඒදන් උයනමෙන් වෙනවා කියලා. ඉතින් ඒක දැන් ඇත්ත වෙලා තියෙන්නේ. 또 성벽과 거민이 있다하리니 도시가 만들어진다라고 했습니다. ඒ වගේම නුවරවල් බලකොටු වී වැසියන් ඇතුව තිබේ කියලා කියනවා ඔවුන්ගේ දේශය. දැන් ඒක ඇත්ත වෙලා තියෙන්නේ. 황무한 땅이 도시가 된 모습 보십시오. බලන්න දැන් මේ නිසරු පොළව කොච්චර දියුණු වෙලාද කියලා. 전에 왼쪽과 같은 모습이 지금 오른쪽과 같이 변했다라는 것입니다. වම් පැත්තේ තියෙන ඉස්සර තිබ්බ විදිය. දකුණු පැත්තේ තියෙන දැන් තියෙන විදිය. 정말 성벽과 거민이 생겼습니다. ඇත්තටම නුවරවල් ගොඩාක් ගොඩනැගිලා තියෙනවා. 이게 우리 시대 이스라엘의 මේ දැන් 모습입니다. ඊශ්‍රායලයේ තත්ත්වය. 정말 장차 기경이 됐으며 도시가 만들어졌습니다. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් වෙලා තියෙනවා. අලුත් නගර නුවරවල් ගොඩනැගිලා තියෙනවා. 이스라엘 땅에서 유명한 농사가 포도 농사입니다. ඉතින් අපි දන්නවා ඊශ්‍රායලයේ ගොඩක් ප්‍රසිද්ධ සහ දක්ෂ මිදි වගාවට. 이스라엘 땅에서 얼마나 포도 농사가 잘 되냐면 민수기 성경에 포도 한 송이를 막대기로 둘이 꿰어매고 왔다라고 말씀하십니다. ඔවුන්ගේ වගාව කොයිතරම් සරුද කියනවා නම් ඔවුන්ගේ මිදි පොකුරක් ඇති අත්තක් කපාගත්තම දෙදෙනෙක් ඉන්න ඕනෙලු ඒක උස්සන් යන්න. 제가 한국에서 포도밭에 한번 간 적이 있습니다. ඉතින් පාස්ට කොරියාවේ මිදි වගාවක් බලන්න ගිහින් තියෙනවා. 이게 이제 포도들입니다. පේනවද මිදි වලු තියෙනවා එක එක. 자, 이 포도가 한국의 포도라면 이스라엘 포도는 이런 포도입니다. ඉතින් ඊශ්‍රායලයේ මිදි මෙන්න මේ වගේ. 자, 다른 나라에서 보일 수 없는 이 포도가 이스라엘 땅에서 재배가 되고 වෙන 있습니다. කිසිම රටක දැක ගන්න බැරි මිදි ඊශ්‍රායලයේ මෙහෙම දැක ගන්න පුළුවන්. 황무지를 옥토로 만들었습니다. ඉතින් කිසිම සරු නැති පොළවක් උන්වහන්සේ සරු පොළවක් කරලා 그리고 이스라엘이 자기의 땅으로 돌아올 때 특별히 두 가지의 것을 가지고 온다고 했습니다. තියෙනවා. ඉතින් ඊශ්‍රායල් වරුන් ඔවුන් නැවත ඔවුන්ගේ දේශයට එනකොට දේවල් දෙකක් අරන් එනවා කියලා කිව්වා. 하나는 바다의 풍부이며 또 하나는 열방의 재물을 가지고 온다고 말씀하십니다. ඔවුන්ට මුහුදේ සම්පතුත් ලැබෙනවා කියලා කිව්වා. ජාතීන්ගේ වස්තුනුත් ලැබෙනවා කියලා කිව්වා. 우리 은행 중에 쌈팟 은행이 있는데 이 재물이라는 뜻인가 봅니다. ඉතින් අපේ දැන් සම්පත් බැංකුවක් තියෙන ඒ වගේ වස්තු කියන එක. 네, 정말로 이스라엘은 쌈팟을 가지고 왔습니다. මේක තියෙනවා මුහුදේ සම්පත් කියලා. ඉතින් මුහුදේ ඊශ්‍රායල් වරුන්ටත් මුහුදේ සම්පත් තියෙනවා. 자, 바다의 풍부가 무엇일까요? එතකොට මේ මුහුදේ සම්පත් කියන්නේ මොකද්ද? 자, 이스라엘에는 바다라고 불리는 것이 두 개가 있습니다. ඉතින් ඊශ්‍රායලයේ මුහුදු ಜಾති දෙකක් තියෙනවා. 하나는 지중해 바다이며 또 하나는 사해 바다입니다. එකක් ඇවිල්ලා මල මුහුද අනිත් එක ඇවිල්ලා රතු මුහුද. 사해 바다는 말 그대로 데드시입니다. ඉතින් මල මුහුද කියන්නේ ඩෙඩ් සී එක අපි ඉංග්‍රීසි වලින් කියනවා. 왜냐하면 물이 들어오는 곳은 있지만 나가는 곳은 없습니다. ඉතින් මේකට ඩෙඩ් සී කියලා කියන්නේ මේකට වතුර ඇතුළට ආවට මේ රැඳෙන වතුර ආයි පිට යන්නේ නැහැ. 물은 흘러야 되며 고이면 썩습니다. ඉතින් වතුර ගලාගෙන ගියොත් තමයි හොඳ ෆ්‍රෙෂ් එකට තියෙන්නේ. නැත්තම් ඒවා වතුර නරක් වෙනවා. 들어오는 곳은 있고 나가는 곳이 없는 이 사해는 정말 말 그대로 죽은 바다라고 생각했습니다. ඉතින් මේ මල මුහුදේ වතුර එනවා විතරයි පිටව යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ මුහුදේ වතුර මැරිලා වගේ තමයි තියෙන්නේ. 근데 이스라엘의 사해 바다가 우리 시대에 재평가를 받고 있습니다. නමුත් මේ මල මුහුද හරිම වැදගත් හා හරිම පුදුමාකාර දෙයක්. 핵전쟁 피해 복구 물질이 이스라엘 사해 바다에 있다고 합니다. ඉතින් න්‍යෂ්ටික අවි හදන්න අවශ්‍ය කරන ඒ ද්‍රව්‍ය මේ මල මුහුදේ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. 사해 바다의 가치가 미국, 영국, 프랑스 세 개 국가보다 재산이 더 많다고 합니다. ඉතින් මේ මල මුහුදේ තියෙන මේ වස්තුන්
ඇමරිකාව එංගලන්තේ ප්‍රන්සේ මේ ඔක්කෝම රටවල්ල ධනය එකතු කරත් සසඳන්න බෑ කියලා කියනවා. 지중해 바다에서도 엄청난 양의 가스와 에너지가 발견됩니다. ඒවගේම රතුම ඔහුදෙත් හොයාගෙන තියෙනවා බල ශක්තිවලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෑස් හදන්න තෙල් හදන්න මේ ඔක්කොටම අවශ්‍ය ද්‍රව්‍ය ඒ මුහුදේ තියෙනවා. 그리고 이스라엘은 석유가 안 나는 줄 알았는데 이스라엘에도 석유가 나기 시작했습니다. ඉතින් ඔවුන්ට තෙල් නැහැ කියලා තමයි ඔවුන් හිතාගෙන හිටියේ. නමුත් ඔවුන්ට ඔවුන්ගේ දේශයෙන් තෙල් පවා ලැබෙන්න ගත්තා. 정말 바다의 풍부를 가지고 돌아온 겁니다. ඉතින් ඇත්තටම ඔවුන්ට මුහුදේ සම්පත් ලැබිලා තියෙනවා. 그리고 열방의 재물을 가지고도 돌아온다고 ඒ 했습니다. වගේම ජාතීන්ගේ වස්තුවනුත් ඔවුන්ට ලැබෙනවා කියලා තිබ්බා. 한국 서점에 가면 유대인에 관한 책들이 그렇게 많습니다. සාමාන්‍යයෙන් කොරියාවේ පොත් කඩේකට ගියාම යුදෙව්වරුන් ලියපු පොත් ගොඩක් තියෙනවා. 유대인들은 어떻게 세상에 그 많은 돈을 벌 수 있었을까? 어떻게 하면 성공할 수 있었을까? 그것에 관한 책들입니다. කොහොමද යුදෙව්වරුන් ජීවිතේ සාර්ථක වුණේ මුදල් ගොඩක් හම්බ කරගත්තේ මෙන්න මේවා ගැන තමයි පොත්වල ලියලා තියෙන්නේ. 요즘 한국이 경제적으로 많이 발전을 한 것으로 세계적으로 알려져 있는데 우리 한국 사람들도 유대인을 보고 배운 겁니다. ඉතින් මේ දවස්වල කොරියාව ගොඩක් දියුණු ආර්ථික වශයෙන් උඩට ආපු රටක් හැටියටනේ කතා වෙන්නේ. එතකොට කොරියානු ජාතිකයන්ොත් මේ යුදෙව්වරුන් දිහා බලලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. 이스라엘이 지구촌의 돈을 싹쓸이하고 있습니다. ඉතින් ඊශ්‍රායලය මුළු ලෝකයේම දේවල් පාලනය කරනවා. 각 부분별로 유대인들이 주름 잡고 있습니다. ඉතින් ඇමරිකාවේ ඕනම තැනක ඔවුන් බලය අල්ලගෙන ඉන්නේ. 다이아 시장, 곡물 시장 다 유대인들이 주름 잡고 있습니다. දියමන්ති වෙළඳ පොත ගත්තත් ඔවුන් අයිති කරගෙන ඉන්නේ. හැම පැත්තක්ම ඔවුන් පාලනය කරමින් ඉන්නේ. 세계 경제를 누가 움직이냐 봤더니 유대인들입니다. ලෝකේ ආර්ථිකය පාලනය කරන්නේ කවුද කියලා බැලුවම කෙලින්ම යුදෙව්වරු තමයි ඔක්කොම ඉන්නේ. 정말 열방의 재물을 가지고 ඒ 돌아왔습니다. කියන්නේ ජාතීන්ගේ වස්තුන් ඔවුන්ට ලැබිලා තියෙනවා. 심지어는 이스라엘을 괴롭히던 사람들이 이스라엘에게 용서를 구하는 모습으로 나타난다라고도 말씀하셨습니다. ඉතින් බයිබලයේ කියලා තියෙනවා ඊශ්‍රායලයට පීඩා කරපු අය ඔවුන් ළඟට ඇවිල්ලා දන්න නමල සමාව ඉල්ලනවා කියලා. 유대인들의 가장 최근 가장 괴롭힌 민족이라 한다면 역시 나치 독일입니다. ඉතින් අපි දන්නවා ඊශ්‍රායලට වැඩි හරියක් පීඩා කරේ ජර්මනිය කියන රට. 독일의 대통령이 눈물을 흘리면서 우리가 잘못했다라고 용서를 구하고 있습니다. ඉතින් ජර්මනිය ජනාධිපති කඳුළු සලමින් ඔවුන් යුදෙවරුන්ට ලොකු වැරද්දක් කරා කියලා සමාව ඉල්ලනවා. 눈물로 안 됐는지 독일의 총리가 무릎 꿇고 용서를 구했습니다. එතකොට ජර්මනියේ චාන්සලර් පවා දන නවල සමාව ඉල්ලනවා. 또한 유대인들을 위해서 이방인들이 너를 위해서 성벽을 쌓아줄 것이라고도 ඒ 말씀하십니다. වගේම විදේශියෝ නුඹේ පවුරු ගොඩනගන්න ඕය කියලත් තියෙනවා. 대표적으로 미국이 그렇습니다. එතකොට ඇමරිකාව තමයි එහෙම කරේ. 지금 미국과 이스라엘이 이란과 전쟁을 하고 있습니다. ඉතින් මේ දවස්වල ඇමරිකාව සහ ඊශ්‍රායල ඉරානයත් එක්ක යුද්ධ කරමින් ඉන්නේ. 미국은 정말로 이스라엘을 도와주고 있습니다. ඇමරිකාව හරිම කැපවීමෙන් තමයි ඊශ්‍රායලට උදව් කරන්නේ. 왜 그렇게 미국이 이스라엘을 도와줄까 한번 생각해 보신 적이 있습니까? ඇයි මෙච්චර ඇමරිකාව ඊශ්‍රායලට උදව් කරන්න කියලා හිතලා නැද්ද? 바로 이 말씀 때문입니다. මෙන්න මේ වචනේ නිසා. 이방인들이 너의 성벽을 쌓아줄 것이요 그 왕들이 너를 봉사할 것이다라고 말씀되어 있기 때문입니다. විදේශිකයන් නුඹේ පවුරු ගොඩ නගන්න ඕය. ඔවුන්ගේ රජවරුද නුඹට සේවය කරන්න ඕය කියලා බයිබලයේ ලියවිලා තියෙනවා. 시간만 좀 있다면 미국과 이스라엘이 지금 이란과 전쟁하는 거에 대해서 성경이 그 배경을 말씀하고 있다는 것도 말씀드리고 싶습니다. ඇත්තටම වෙලා තිබුණා නම් දැන් මේ වෙන යුද්ධේ කොහොමද ඒක වෙන්නේ මොකද්ද අවසානය කියන එක ගැනත් කියලා දෙන්න තිබ්බා. 나중에 기회가 되면 그 부분은 또 추가적으로 말씀드리겠습니다. නමුත් වෙලාවක් තිබුණත් ඉදිරියේදී අනිවාර්යෙන් ඒක ගැනත් කියලා දෙන්න. 다윗의 별, 곧 이스라엘이 세계를 지배하고 있다고 합니다. ඉතින් මේකේ තියෙන්නේ ඊශ්‍රායලයේ ලෝකය පාලනය කරයි කියලා. 유대인들이 세계를 뒤흔들고 있습니다. ලෝකය කම්පා කරන යුදෙව්වන්ගේ බලය කියලා තියෙනවා. 트럼프 대통령은 유대인에 관한 일이라고 한다면 가장 앞장서서 일하고 있습니다. යුදෙව්වරුන්ගේ දෙයක් නම් ට්‍රම්ප් මුලින්ම ඉස්සරහට පැනලා උදව් කරනවා. 자, 이처럼 이스라엘은 바다의 풍부와 열방의 재물을 가지고 우리 시대에 회복되었습니다. ඉතින් අන්න ඒ වගේ තමයි ඊශ්‍රායල් වරුන්ට
මුහුදේ සම්පත් සහ ජාතීන්ගේ වස්තුන් සමග තමයි ඔවුන් නැවත ගොඩ නැගුණේ. 2000여 년 전에 기록된 이 성경의 예언의 말씀이 지금 우리 시대에 이루어지고 있습니다. මීට අවුරුදු 2000 ගානකට කලින් ලියවිච්ච අන්න ඒ අනාවැකි දැන් අපිට පේනවා ඇත්ත වෙනවා කියලා. 정말 놀라운 사실 아닙니까? ඉතින් පුදුම නැද්ද මේක ඇහුවම? 하나님이 말씀하신 그 말씀 그대로 지금 우리가 보고 있습니다. දෙවියන් වහන්සේ කියපු දේ ඒ විදිහටම ඇත්ත වෙමින් පවතිනවා. 자, 그래서 이스라엘의 회복이 우리에게 무엇을 의미하는지 한번 정리를 해보도록 하겠습니다. ඊශ්‍රායලේ යලි පිහිටවීම තුළින් උන්වහන්සේ අපිට අදහස් කරලා දෙන්නේ මොකක්ද? 자, 예수님의 제자들이 예수님에게 아주 중요한 하나의 질문을 던졌습니다. යේසුස් වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. 마태복음 24장 3절을 우리 같이 읽어보겠습니다. අපි බලමු ඒ ප්‍රශ්නේ. මතෙව් සුභාරංචි 24 3 අපි එකට කියවමු. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිදුවෙන්නේද? ඔවුන් සේීමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමක් දැයි අපට කිව මැනවයි කීවෝය. 자, 예수님의 제자들은 우리가 하고 싶었던 질문을 지금 예수님께 대신 해주고 있습니다. ඉතින් යේසුස් වහන්සේගේ ගෝලයන් අපි අහන්න ආසාවෙන් හිටපු ප්‍රශ්නය උන්වහන්සේගෙන් අහනවා. 자, 이 질문은 주님의 임하심과 세상 끝에 어떠한 징조가 있냐라는 ඉතින් 질문이었습니다. ඔවුන් මේ අහන්නේ ලෝකයේ අවසානයේ සහ උන්වහන්සේගේ දෙවන පැමිණීම ලං වෙනකොට මොනවාද තියෙන ලකුණු කියලා. 자, 예수님은 2000년 전에 십자가에 달려 돌아가시고 부활하셨습니다. ඉතින් යේසුස් වහන්සේ මීට අවුරුදු 2000කට කලින් කුරුසේ කුරුසපත් වෙලා අපි වෙනුවෙන් ජීවිතය පිදුවා. 그리고 하늘로 승천하셨습니다. ඒ වගේම උන්වහන්සේ ස්වර්ගයට උත්ථාන වුණා. 그 예수님이 세상 끝에 이 세상에 다시 임하십니다. හැබැයි ලෝකේ අවසානයේදී උන්වහන්සේ නැවතත් මේ ලෝකෙට එනවා කියලායි කියලා ගියේ. 그래서 재림하시는 예수님이 이 땅에 오시면 이 세상은 끝이 나게 되어 있습니다. එතකොට නැවත උන්වහන්සේ පැමිණෙනකොට මේ ලෝකයේ අවසන් වෙනවා. 바로 예수님의 제자들이 주님의 재림, 주님의 임하심이 도대체 언제입니까? 그 질문을 하는 겁니다. ඉතින් දැන් උන්වහන්සේගේ ගෝලයෝ මේ අහන්නේ ඔබ වහන්සේ නැවත එන දවස එහෙමත් නැත්නම් ලෝකයේ අන්තිමය වෙනකොට මොනවද තියෙන ලකුණු කියලා. 또 다른 말로 세상 끝에는 예수님이 세상 끝에 재림하시기 때문에 그 세상 끝에는 또 무슨 징조가 있습니까? තව සරල විදිහකට කිව්වොත් ඔවුන් මේ අහන්නේ ලෝක අන්තිමේදී මොනවද තියෙන ලකුණු කියන එකයි. 자, 이 질문을 통해서 우리가 알 수 있는 중요한 사실이 있습니다. ඉතින් මේ දේ තුලින් අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත් දෙයක් තියෙනවා. 먼저는 이 세상은 천년 만년 영원히 계속되는 것이 아니라는 겁니다. පළවෙනි දේ අපි හිතා ගන්න ඕන දේ වෙල මේ ලෝකය වෙල සදාකාලික තැනක් නෙමෙයි. 하나님은 이 세상을 언젠가 끝내십니다. මේ ලෝකේ කවද හරි දෙවියන් වහන්සේ නිමාවට පත් කරනවා. 끝내실 때 예수님이 재림하십니다. උන්වහන්සේ නිමාවට පත් කරනකොට යේසුස් වහන්සේ මේ ලෝකෙට ආයෙත් එනවා. 그때가 언제냐라는 질문을 한 겁니다. දැන් මේ ඔවුන් අහන්නේ ඒ දවස කවදද කියලායි. 몇 년, 몇 월, 며칠일까요? කවදද මොන අවුරුද්දද මොන මාසෙද මොන දිනේද කියලා. 예수님 제자들이 그걸 질문한 겁니다. ඉතින් අන්න ඒක තමයි මේ අහන්නේ උන්වහන්සේ. 그때 예수님이 이렇게 답변하셨습니다. එතකොට යේසුස් වහන්සේ මෙහෙම උත්තර දෙනවා. 마태복음 24장 32절을 같이 읽겠습니다. මතේ සුභාරංචි 24 32 අපි එකට කියවමු. අත්තික්කා ගහේ උපමාව ඉගෙන ගන්න. එහි අතු මුදුව කොළ හට ගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නෝ. 제자들의 질문에 무화과 나무의 비유를 배우라고 답변하셨습니다. යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා අත්තික්කා ගහේ උපමාව ඉගෙන ගන්න කියලා. 자, 이게 무화과 나무입니다. මේක තමයි අත්තික්කා ගහක් කියන්නේ. 이 무화과 나무는 몇 가지의 특징을 가지고 있어요. මේ අත්තික්කා ගහේ විශේෂත්වයන් කිහිපයක් තියෙනවා. 잎은 굉장히 무성합니다. ඉතින් මේ වගේ ගොඩාක් කොළ තියෙනවා මේ ගහේ. 열매가 잘 안 보입니다. හැබැයි මේකේ අර ගෙඩි හට ගන්නකොට හරියට පේන්නේ නැහැ කොළ ගොඩක් තියෙන නිසා. 사실 나무에서 중요한 건 열매입니다. ඉතින් සාමාන්‍යයෙන් ගහක වැදගත්ම දේ වෙලා එන පළතුරනේ. 열매는 잘 안 보이는데 잎만 무성하게 보이는 겁니다. ඉතින් මේ ගහේ
එන පළතුර හරියට පේන්නේ නෑ. අර කොළ ටික තමයි ලොකුවට ලස්සනට පිරීලා තියෙන්නේ. 마치 이스라엘을 상징하는 것 같습니다. හරියට නිකන් ඊශ්‍රායලය වගේ තමයි. 이스라엘은 겉으로는 잎이 무성한 것처럼 하나님의 선택한 민족이라는 자부심을 갖고 있습니다. ඉතින් ඊශ්‍රායලය පිටතින් බැලුවම හරිම සරුයි දෙවියන් වහන්සේ තෝරගත්ත ජාතිය කියලා ලොකුවට පේනවා. 근데 열매는 별로 없는 것처럼 정말 하나님께 신앙을 갖고 있는 모습은 찾기가 어렵습니다. නමුත් අර පළතුර පේන්නේ නෑ වගේ තමයි දෙවියන් වහන්සේව අදහාගෙන උන්වහන්සේ තුළ පළදරන අය හොයාගන්න නැති තරම් ඒ රටේ. 또 무화과 나무의 또 하나의 특징이 있습니다. තව විශේෂත්වයක් තියෙනවා මේ ගහේ. 꽃이 없이 갑자기 열매를 맺는다라는 사실입니다. මේ ගහේ මල්ලෙන් නැතුව තමයි ගෙඩි එකපාරට එන්නේ. 보통의 나무들은 꽃이 맺어지고 그 자리에 열매를 맺게 됩니다. සාමාන්‍යයෙන් ගහක් ගත්තොත් ඒ ගහේ මල් ඇවිල්ලා තමයි ගෙඩි එන්නේ. 그래서 꽃이 나지 않는 것을 보면서 아, 이 나무는 꽃을 내지 못하는구나, 열매를 맺지 못하는구나라고 생각을 합니다. ඉතින් සමහර අය දැන් මේ ගහ දිහා බලලා මල්ලෙන් නැතිකොට හිතනවා ගෙඩි එන එකක් නෑ කියලා මේ ගහේ. 나무로서의 가치가 없는 겁니다. එතකොට ගෙඩියෙන් නැත්තම් ගහේ ප්‍රයෝජනයකුත් නෑ. 그런데 갑자기 꽃이 없이 열매를 맺습니다. නමුත් මේ ගහේ එක පාරට මල් නැති වුණත් ගෙඩි හට ගන්නවා. 자, 이것도 이스라엘을 말하고 있습니다. ඉතින් මේකත් ඊශ්‍රායලය ගැන තමයි අපිට කියන්නේ. 2000년 동안 핍박과 환란을 당하면서 꽃 없이 이렇게 죽어가고 멸망당하는 민족이구나. 사람들에게 그렇게 생각이 되어진다는 겁니다. අවුරුදු 2000ක් පුරාවටම දුක් විඳමින් පීඩා විඳමින් මැරිලා ගිය ජාතියක් හැටියට තමයි ලෝකෙ මිනිස්සු දැක්කේ. 근데 갑자기 열매를 맺는 것처럼 갑자기 회복을 하게 되었습니다. නමුත් එක පාරට පළතුරු ගෙඩි එනවා වගේ තමයි එක පාරට ඔවුන් ගොඩනැගෙන්න පටන් ගත්තා. 결국 무화과 나무의 비유를 배우라는 것은 이스라엘을 통해 배우라는 이야기입니다. ඉතින් උන්වහන්සේ මේ අත්තික්කා ගහේ උපමාවෙන් ඉගෙන ගන්න කියලා කියන්නේ ඊශ්‍රායලය දිහා බලලා ඉගෙන ගන්න කියලායි කියන්නේ. 그 가지가 연하여지고 잎사귀를 내면 여름이 가까운 줄을 안다는 것은 이스라엘의 회복을 말씀하시는 겁니다. එහි අතු මුදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නය කියලා කියන්නේ ඔවුන් නැවත ගොඩ නැගෙනකොට කාලය ලං වෙලායි තියෙන්නේ කියලා දැනගන්න කියලා කියන්නේ. 그래서 이스라엘 민족의 회복을 보면 인자가 가까이 곧 문 앞에 이른 줄 알라 말씀하셨습니다. ඊශ්‍රායලය නැවත ගොඩ නැගෙනකොට උන්වහන්සේ දොරටු සමීපහිම බවත් දැනගන්න කියලා 자, කියනවා. 결국 이스라엘 민족의 회복은 우리에게도 직접적인 관련이 있습니다. ඉතින් මේ ඊශ්‍රායලයේ නැවත නැගිටීම තුළින් අපිටත් යම් දෙයක් කියනවා. 예수님께서 이 세상에 다시 오실 때가 정말 가깝다라는 사실입니다. ඒක දිහා බලවම අපිට තේරෙනවා යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ඉතාම ළඟයි කියලා. 하나님이 작정하신 그 마지막이 다가오고 있다는 겁니다. දෙවියන් වහන්සේ සැලසුම් කරලා තියෙන ලෝක අවසානයත් දැන් ඉතාම ලං වීගෙනයි එන්නේ කියන එක. 우리가 정말 구원받고 천국에 갈 수 있는 기회가 이제 얼마 안 남았다는 이야기입니다. ඒ කියන්නේ අපිට ගැලවීම ලබලා දෙවියන් වහන්සේත් එක්ක ස්වර්ග රාජ්‍යයේ ඉන්න වැඩි කාලයක් නෑ කියන එක. 자, 제자들의 이 질문에 예수님은 이스라엘 회복 말고도 다른 여러 가지 징조들을 우리에게 알려주셨습니다. උන්වහන්සේගේ ගෝලයෝ මේ ප්‍රශ්න කරාම යේසුස් වහන්සේ තව දේවල් කිහිපයක් කිව්වා. 자, 징조라는 것은 그때는 아니지만 그때와 정말 가까울 때 이런 일이 있다라는 것을 말합니다. ලකුණු තියෙනවා කියලා කියන්නේ ඒ මොහොත උදා වෙන්න කලින් ඒ ආසන්නයට යනකොට තියෙන සලකුණු ගැනයි. 자, 그때는 아무도 모른다라고 말씀하셨습니다. උන්වහන්සේ කියනවා ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ හැර දන්න කෙනෙක් නැහැ කියලා. 그날은 우리 인간 누구도 알 수가 없습니다. ඒකේ හරිම දිනය අපි කිසිම කෙනෙක්ට දැනගන්න විදිහක් නැහැ. 오직 하나님만 아신다라고 말씀하셨습니다. දෙවියන් වහන්සේ විතරයි පියාණන් වහන්සේ විතරයි දන්නේ කියලා අපිට කියනවා. 근데 그때가 언제인지는 알 수는 없지만 징조를 통해 아, 그때가 가깝다라는 것은 우리가 알 수 있습니다. අපිට හරියටම දිනේ දැනගන්න බැරි වුණාට උන්වහන්සේ ඒමට ලං වෙනකොට මොනවාද තියෙන සලකුණු කියලා කියනවා. 그러니까 그 징조들을 하나하나 간략하게 설명드리겠습니다. අපි බලමු මොනවාද ඒ සලකුණු ටික කියලා. 자, 첫 번째, 사람의 미혹을 받지 않도록 주의라 하라고 말씀하십니다. මුලින්ම කියනවා කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගන්න කියලා. 예수님의 재림과 세상 마지막 때의 징조가 바로
거짓 선지자들의 등장입니다. ඉතින් යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ලෝක අවසානයේ ලං වෙනකොට බොරු දිවැසිවරු ගොඩාක් එනවා කියලා කියනවා. 자, 거짓 선지자라고 해서 엄청난 거짓말을 말하는 사람만이 그들을 거짓 선지자가 아닙니다. ඉතින් මේ බොරු දිවැසිවරු කියලා කියන්නේ බොරු කියන අයට නෙමෙයි. 진리를 말하지 않는 것이 거짓 선지자입니다. මිනිස්සුන්ට සත්‍ය නොකීම සත්‍ය සංගවා ගන්න එක තමයි බොරු දිවැසිවරයෙක් කියලා අපි කියන්නේ. 자, 우리 시대 교회에서 성경의 많은 것들은 가르치지만 진리를 가르치고 있지 않습니다. ඉතින් දැන් මේ ලෝකේ ගොඩාක් පල්ලිවල බයිබලේ කියලා දුන්නට මිනිස්සුන්ට සැබෑ සත්‍ය කියලා දෙන්නේ නැහැ බයිබලේ තියෙන. 하나님이 살아계시다라는 것 교회에서 가르치는 교회가 정말 흔치 않습니다. දෙවියන් වහන්සේගේ ජීවමානයි කියන දේවල් උගන්වන සභාවන් නැති තරම්. 영혼이 어떻게 구원받을 수 있는지 가르치는 교회가 정말 많지 않습니다. ඒ වගේම කෙනෙක් ආත්මිකව ගැලවීම ලබන්නේ කොහොමද කියලා දෙන සභාවන් හොයාගන්න නැති තරම්. 예수님을 말하고 있지만 구원을 가르치지 않는 교회 이단입니다. ඉතින් යේසුස් වහන්සේ ගැන කියනවා නමුත් ගැලවීම ගැන කියලා දෙන්නේ නැත්තම් ඒ සභාවෙන් ඒක ඇවිල්ලා බොරු දේවල් කියලා දෙන තැන. 안타깝게도 우리 시대 교회의 모습이 그러하다는 겁니다. නමුත් කනගාටුවට කාරණාව ඇවිල්ලා ගොඩක් තැන්වල එහෙම තමයි කරන්නේ. 자, 한국에도 내가 바로 재림 예수다, 자칭 예수다 하는 사람이 37명이나 있습니다. ඉතින් කොරියාවේ ඉන්නවා තමන් යේසුස් කියලා කියාගන්න 37 දෙනෙක්. 또 내가 하나님이다라고 주장하는 사람들도 ඒ 많습니다. වගේම මම තමයි දෙවියෝ කියලා කියාගන්න අය 20 දෙනෙක් ඉන්නවා. 내가 진짜 예수다라고 했던 사람 죽었습니다. මම ඇත්තම යේසුස් වහන්සේ කියලා කියපු කෙනා මැරිලා දැන්. 자, 한국뿐만이 아니라 전 세계에 내가 바로 메시아다라고 주장하는 사람 많습니다. ඉතින් කොරියාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම මම තමයි මෙයා මම තමයි මෙසියා කියලා කියාගන්න අය ඉන්නවා. 심지어는 그렇게 폐쇄적인 노스코리아에조차도 이단의 종교가 들어가 있다라고 합니다. එච්චර නීති තද උතුරු කොරියාවෙත් මේ වගේ වැරදි ව්‍යාජ ආගම් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. 이단의 종교가 많아지는 것, 거짓 선지자가 많아지는 것, 바로 이 세상 끝이 다가왔다라는 징조입니다. බොරු දිවැසිවරුන් බොරු ආගම් ගොඩ වැඩි වෙනකොට ඒ කියන්නේ ලෝකේ අවසානය ලං වෙනවා කියන එක. 또 하나, 난리와 난리의 소문을 듣겠다라는 것이 마지막 시대의 또 하나 증거입니다. තව ලකුණක් ඇවිල්ලා යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති අහන්න ලැබෙයි කියලා කියනවා ලෝකේ අවසානයේදී. 민족이 민족을, 나라가 나라를 대적하는 일들이 점점 많아집니다. ජාතියක් ජාතියකට රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ඇත්ත කියලා කියනවා. 그래서 민족과 나라 간의 전쟁이 정말 세상 끝이 다가왔다라고 예수님이 말씀하신 마지막 시대 징조라는 것입니다. ලෝකේ අවසානයේ ලං වෙනකොට යුද්ධ ඒ වගේම ත්‍රස්තවාදය වැඩි වෙනවා කියලා ලියවිලා තියෙනවා. 자, 우리 시대 전쟁의 소문이 끊이지 않고 들려오고 있습니다. අපි දැන් මේ ජීවත් වෙන කාලේ යුද්ධ ගැන හැමදාම අපිට අහන්න ලැබෙනවා. 몇 년 전에 러시아가 우크라이나하고 전쟁하고 있다는 소식 들었습니다. කලින් අවුරුදු ටිකේ අපිට අහන්න ලැබුණේ රෂියාවයි යුක්‍රේනයේ යුද්ධ කරගන්න. 이스라엘과 하마스하고 전쟁하고 있다는 소문 또 들었습니다. ඒ වගේම ඊශ්‍රායලේ හමාස් 유ද්ධ කරගත්තා. 이제 미국이 등장해서 이란하고 전쟁하고 있습니다. දැන් ඒ පාර ඇමරිකාවයි ඉරානයයි යුද්ධ කරනවා. 그 소문 때문에, 그 소식 때문에 우리가 지금 너무나 어려운 시기를 보내고 있습니다. ඉතින් මේ දේවල් නිසා අපිත් හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. 그리고 이러한 소문은 계속해서 들리게 될 겁니다. ඉතින් මේ වගේ ආරංචි තව තවත් ඉදිරියට අපිට අහන්න ලැබෙයි. 전 세계에서 분쟁이 없는 지역이 거의 없습니다. කිසිම රණ්ඩුවක් නැතුව කිසිම යුද්ධයක් නැතුව සාමකාමීව ඉන්න තැනක් හොයාගන්නත් නැති තරම්. 유럽이 선진국이라 불리고 있지만 유럽도 테러, 전쟁에 대한 공포가 많습니다. ඉතින් අපි හිතුවට යුරෝපයේ සාමකාමී කියලා යුරෝපෙත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සමහර වෙලාවට වෙනවා. 자꾸 불붙는 세계의 화약고라며 전 세계에서 계속해서 테러와 전쟁이 일어나고 있습니다. ලෝකේ හැම වෙලේම දිගින් දිගටම අපිට යුද්ධ ගැන අහන්න ලැබෙනවා. 자, 그리고 세상 마지막 때 또 하나의 징조는 바로 기근과 지진입니다. තවත් සලකුණක් තියෙනවා සාගතද පොළව කම්පාද වෙනවා කියලා තියෙනවා. 자, 기근은 굶주림입니다. ඉතින් පොළව කම්පා සහ සාගත වෙනවා කියලා කියනවා. 세계에서 굶주리지 않는 나라와 민족이 거의 없습니다. ඉතින් කුසගින්නෙන් ඉන්න අය
බලන්න කොච්චරද කියලා. 대부분 전쟁이 사람들의 굶주림을 불러일으키고 있습니다. ඉතින් ගොඩක් මේ යුද්ධ නිසා තමයි මිනිස්සුන්ට කන්න බොන්න නැතුව බඩගින්නේ ඉන්න වෙලා තියෙන්නේ. 코로나를 통해서 기금 바이러스는 점점 더 확산되고 있습니다. ඒ වගේම කොරෝනා නිසා මේ ලෙඩ වෙන ප්‍රතිශතයත් වැඩි වෙලා තියෙනවා. 점점 굶주려지고 있습니다. මිනිස්සු කුසගින්නෙන් පෙළෙන ප්‍රතිශතය එන්න වැඩි වෙනවා කියලා තියෙනවා. 지진은 또 어떠합니까? එතකොට භූමිකම්පා ගත්තොත් 기하급수적으로 지진이 늘어나고 있습니다. අපි දන්නවා භූමිකම්පා ඇති වෙන ප්‍රතිශතය එන්න වැඩි වෙනවා කියලා. 미국에서도 큰 지진의 횟수가 점점 늘어나고 있습니다. ඇමරිකාවේ ගත්තොත් ඉස්සරට වඩා දැන් ගොඩක් භූමිකම්පා ඇති වෙනවා. 지구가 난폭해졌고 점점 대형화되고 있습니다. ඉතින් භූමිකම්පා වැඩි වෙමින් තියෙනවා කියලායි මේ කියන්නේ. 지진의 규모와 강도도 점점 커지고 있습니다. එතකොට භූමිකම්පාවල ප්‍රබලත්වය කොයිතරම් විශාලද කියනවා නම් ඒක එන්න වැඩි වෙනවා. 왜 이렇게 지진이 많아지고 대형화될까? 원인을 살펴봤더니 something is wrong. 뭔가 이상하다라고만 이야기합니다. ඇයි මේ භූමිකම්පා ඇති වෙන්නේ කියලා හොයලා බැලුවම ඔවුන්ට කියන්න තියෙන එක දෙයයි something is wrong කියලා. 지진과 기근 마지막 시대의 징조입니다. ඒ කියන්නේ භූමිකම්පා සාගත එනවා කියන ලෝකේ අවසානයේ ළඟයි කියන. 그리고 마지막 시대의 또 다른 징조가 바로 온역 전염병입니다. තව එකක් තියෙනවා වසංගත වැඩි වෙනවා කියලා තියෙනවා. 자, 우리 시대 전염병이 끊이지 않고 있습니다. අපේ දැන් මේ කාලේ වසංගත කියන එක ඉවරයක් වෙන්නේ නැහැ. 얼마 전에 코로나로 인해서 전 세계가 마스크를 끼고 다녔습니다. අපි දන්නවා කොරෝනා නිසා අපි හැමෝටම මාස්ක් අඳින්න වුණා. 인류가 망한다면 전염병 때문에 망한다 이렇게 말하는 전문가도 있습니다. ඉතින් සමහර අය කියනවා මානව වර්ගයා විනාශ වෙන්නේ කවදා හරි මේ වසංගත රෝග වලින් කියලා. 전염병의 주기도 갈수록 빨라지고 있습니다. එතකොට වසංගත රෝග බෝ වෙන වේගය වැඩි වෙනවා කියලා කියනවා. 전염병 마지막 시대의 징조입니다. ඒ කියන්නේ ලෝකයේ අවසානයේ ලං වෙනකොට ඒ දේවල් වෙනවා කියලා උන්වහන්සේ කියලා තියෙනවා. 그리고 또 하나가 하늘들의 권능이 흔들리겠다라는 말씀을 통해 자연의 질서가 파괴된다라는 사실입니다. එතකොට තියෙනවා ආකාශයේ පරාක්‍රමධාරීන් සෙලවනු ලබන බැවින්. ඒ කියන්නේ ස්වභාවික දේවල් ඔක්කොම විකෘති වෙනවා කියලා. 땅과 하늘도 그것들이 다 옷과 같이 낡아지겠다라고 말씀하셨습니다. පොළව ස්වර්ගවල ඒ කියන්නේ අහස පොළව වස්ත්‍රයක් මෙන් පරණවන්නේය කියලා තියෙනවා. 이 세상의 기후 문제가 정말 중요한 문제가 되었습니다. අපි දන්නවා මේ ලෝකයේ උෂ්ණත්වයේ ප්‍රශ්නේ දැඩි ලෙස තියෙනවා කියලා. 자, 한국도 점점 더워지고 있다라는 것을 실감합니다. ඉතින් කොරියාව කියන රට ගත්තොත් කොරියාව ඉස්සරට වැඩිය තව රස්නේ වීගෙන එනවා කියලා දැනෙනවා. 이제 기후 문제를 실감하게 됐다라는 겁니다. ඒ කියන්නේ තව ලෝකේ රස්නේ වෙනවා කියන එක අපිට අත්දකින්නම පුළුවන් වෙලා. 아마 우리 스리랑카 사람들도 덥지만 정말 더 더워지고 있다라는 거 느끼실 겁니다. ඉතින් අපේ මේ ලංකාවේ ඉන්න අයටත් දැනෙලා ඇති ඉස්සරට වඩා දැන් ගොඩක් රස්නේ කියලා. 자, 한국의 기사인데 2023년에 올해 가장 뜨거운 해 되나라는 기사입니다. ඉතින් මේ කොරියාවේ පත්තරයක තිබ්බ දෙයක් 2023 තමයි මෙතෙක් තිබ්බ උණුසුම්ම රස්නෙම වසර කියලා ඕන් ලියලා තියෙනවා. 근데 2024년에도 역대 가장 더운 해 될까? 똑같은 기사가 해마다 나오고 있습니다. හැබැයි 2024ට ගියාම ඕන ආයෙ කියලා තියෙනවා නෑ 23 නෙමෙයි 24 තමයි වැඩියම රස්නේ කියලා. 자, 자연이 파괴되고 있습니다. ඒ කියන්නේ ස්වභාවික දේවල් ඔක්කොම විනාශ වෙමින් යන්නේ. 또한 하늘의 권능이 흔들리겠다라며 우주와 하늘에 관한 것들도 질서가 무너지고 있다고 합니다. තාරකාව අහසෙන් වැටෙන්නෝය. අහසේ බල පරාක්‍රමද සෙලවෙන්නෝය කියලා තියෙනවා. 자, 우주가 하늘이 이상해지고 있습니다. ඒ කියන්නේ විශ්වය ගත්තොත් විශ්වයත් දැන් අමුතු වීගෙන එනවා කියලා කියන්නේ. 우주에서 떨어지는 운석이 우리가 생각하는 것보다 많습니다. අපි දන්නවා අපේ අහසෙන් වැටෙන උල්කාපාතත් ඉස්සරට වඩා වැඩි වෙලා තියෙනවා. 얼마 전에 지구를 향해 우주에서 행성 하나가 날아왔습니다. මීට ටික කාලයකට කලින් පෘථිවිය ළඟින්ම ගිය උල්කාපාතයක් තිබුණා. 근데 아슬아슬하게 비켜나갔습니다. බොහෝම ළඟින් ගිහිලා තමයි බේරුනේ. 근데 우리 이런 소식 몰랐습니다. අපි සමහරවිට මේක දන්නෙත් නැහැ. 모르는 게 약이기 때문입니다. ඉතින් දන්නේ නැති එක තමයි හොඳ කියලා මෙතන කිනේ නොදැන සිටීම හොඳය කියලා. 이걸 알아도 우리가 할 수 있는 일이 없습니다. මොකද අපි ඒක දැනගත්ත කියලා අපිට ඒක වෙනස් කරන්න බෑ.
자, 이처럼 자연의 질서가 점점 파괴되고 있다는 것, 마지막 시대의 징조입니다. ඉතින් මේ ස්වභාවික දේවල් විකෘති වෙනවා කියන එකත් මේ ලෝකේ අවසානයේ එක සලකුණක්. 그리고 마지막 시대엔 불법이 성함으로 사랑이 식어진다고 말씀하셨습니다. අධර්මිෂ්ඨකම් බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වන්නේය කියලත් ලියවිලා තියෙනවා. 자, 우리 시대에 정말 분노 게이지가 고장난 것 같은 시대입니다. ඉතින් දැන් අපි ජීවත් වෙන කාලේ මිනිස්සුන්ට හරි ෂණික කෝපය ඇති වෙන්නේ. 자, 부부 관계의 사랑이 식어지고 있습니다. බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. 부모와 자녀의 관계의 사랑도 식어지고 있습니다. දෙමව්පියෝ දරුවන් අතර තියෙන සම්බන්ධතාවයනුත් බිඳ වැටෙනවා. 학교에서도 학생과 선생님의 관계의 질서가 무너지고 있습니다. ඒ වගේම ඉස්කෝලේට ගියාම ගුරුවරයා දරුවා අතර තියෙන බැඳීම බිඳ වැටිලා තියෙනවා. 이웃과의 우정과 질서도 무너지고 ඒ 있습니다. වගේම අසල්වැසියත් එක්ක තියෙන මේ මිත්‍රකම ඒ සම්බන්ධතාව බිඳ වැටිමින් යනවා. 순간적인 감정을 이기지 못해서 사람을 죽이는 일들이 많아지고 있습니다. ෂණික කෝපය නිසා වෙන මිනීමැරුම් වැඩි වෙමින් පවතිනවා දැන්. 자, 이처럼 예수님이 말씀하신 세상 마지막 때의 징조 하나하나를 살펴봤는데 다 우리 시대의 일들입니다. ඉතින් ලෝකයේ අවසානයේදී වෙන සලකුණු මොනවද කියලා දැන් අපි බැලුවා. ඒ ඔක්කොම දැන් අපි මේ ජීවත් වෙන කාලේ වෙමින් පවතින. 주님의 임하심과 세상 끝에 나타날 그 모든 징조가 이스라엘 민족의 회복 외에도 다 우리 시대에 일어난 일들입니다. ඔබ වහන්සේගේ ඊමටත් ලෝක අන්තිමයටත් ලකුණු කිමයිදේ කියලා ඇහුවම ඊශ්‍රායල නැවත ගොඩනැගෙන එක විතරක් නෙමෙයි. අනිත් හැම සලකුණක්ම දැන් ඇත්ත වෙලා තියෙනවා. 그리고 어느 날 예수님이 이 땅에 재림하실 겁니다. ඉතින් කවදා හරිම දවසක එක පාරට යේසුස් වහන්සේ මේ ලෝකයට එයි. 그리고 구원받은 사람은 데려가시고 구원받지 않은 사람은 버려두신다라고 말씀하셨습니다. ඒ අවස්ථාවේදී ගැලවීම ලබපු කෙනාව උන්වහන්සේ රැගෙන යනවා, නොලබපු කෙනාව අතහැරලා යනවා කියලා ලියවිලා තියෙනවා. 여기 앉아 계신 분들은 예수님의 재림의 때에 데려감을 당하는 사람입니까? 버려둠을 당하는 사람입니까? එතකොට මෙතන ඉන්න අය උන්වහන්සේ ආවම රැගෙන යන කෙනෙක්ද වෙන්නේ නැත්නම් අතහැරලා යන කෙනෙක්ද වෙන්නේ? 단지 데려감을 당하는 사람이 되고 싶은 것 아닙니까? මම කැමති යේසුස් වහන්සේත් එක්ක යන්න නේද? 예수님이 누구를 데려가시는지 우리는 알아야 합니다. එතකොට අපි බලන්න ඕනේ යේසුස් වහන්සේ මොන වගේ අයවද අරන් යන්නේ කියලා. 바로 구원받은 사람을 데려가십니다. ගැලවීම ලබපු අයව තමයි උන්වහන්සේ රැගෙන යන්නේ. 그리고 구원받지 못한 사람은 이 세상에 버려두신다라고 했습니다. ගැලවීම නොලබපු අයව උන්වහන්සේ අතහැරලා යනවා කියලා කිව්වා. 그 날이 지금 정말 가까이에 왔다라는 것을 지금 말씀드리는 겁니다. ඒ දවස ඉතාමත්ම ලං වෙලායි තියෙන්නේ කියලා අපිට කියනවා. 얼마나 이 날이 가까이 왔는지 하나님이 한국 사람을 통해서 스리랑카 사람들에게 이 사실을 지금 전하고 있는 겁니다. ඒ දවස කොච්චර ලං වෙලාද කියනවා නම් දෙවියන් වහන්සේ කොරියාවේ ඉන්න කෙනෙක්ව පවා එවලා අපේ මේ ලංකාවේ ඉන්න අයට මේක ගැන කියන්න උත්සාහ කරනවා. 자, 구원받은 사람은 데려가시고 구원받지 않은 사람을 버려두신다라는 이 휴거의 사건을 잠시 영상으로 보겠습니다. අපි පොඩ්ඩක් බලමු උන්වහන්සේ එනකොට ගැලවීම ලබාගත් අයව ගෙන යන විදිහත් අනිත් අයව අතහැරලා යන විදිහත් කොයි වගේද කියලා.
이 말씀 같이 읽겠습니다. මක්නිසාද නුබලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුබලා දන්නේ නැත. 그러므로 깨어 있으라 말씀하셨습니다. උන්වහන්සේ කියනවා අවදිව සිටින්න කියලා. 예수님의 재림의 때가 정말 가까이 왔기 때문에 깨어 있으라 말씀하십니다. උන්වහන්සේගේ නැවත පැමිණීම ඉතාමත්ම ලං වෙලා තියෙන නිසා අපිට අවදිව සිටින්න කියලා කියනවා. 그날이 언제인지는 모르겠지만 그 징조가 모두 이루어졌기 때문에 그날이 가까이 왔다라는 것은 분명한 사실입니다. ඒ දවස ඉතාමත්ම ළඟ එන නිසා අපිට අවදිව ඉන්න කියලා කියනවා. 자, 우리는 이런 시대에 살고 있습니다. ඉතින් අපි මෙන්න මේ වගේ කාලෙක තමයි දැන් ජීවත් වෙන්නේ. 자, 정말 구원 받으셨습니까? අපි ඇත්තටම ගැලවීම ලබලාද ඉන්නේ. 예수님께서 재림의 때 구원받는 사람을 데려가시는데 내가 데려감을 당하는 사람이 될 거라 확신하십니까? ඉතින් යේසුස් වහන්සේ ආවම උන්වහන්සේ අනිවාර්යෙන් මාව රැගෙන යයි කියලා නිසක කමක් තියෙනවද? 바로 그 문제를 우리는 이번에 해결해야 합니다. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි විසඳ ගන්න ඕනේ. 자, 그래서 오늘 마지막 말씀인데 이 말씀을 같이 읽겠습니다. අද දවසේ අන්තිම බයිබල් වාක්‍ය අපි එකට කියවමු. මා නුඹලාට පොළවේ දේ කලෙහි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගික දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද? 자, 예수님께서는 땅의 일과 하늘 일이 있다라고 말씀하셨습니다. යේසුස් වහන්සේ පොළවේ දේ වගේම ස්වර්ගයේ දේවල් අපිට කියනවා කිව්වා. 자, 먼저 예수님은 땅의 일들을 우리에게 먼저 말씀하셨습니다. මුලින්ම යේසුස් වහන්සේ පොළවේ දේ මිනිසයන්ට කිව්වා. 그런데 예수님은 궁극적으로는 땅의 일이 아닌 하늘 일을 말씀하시려고 했습니다. ඉතින් දෙවියන් වහන්සේ ඇත්තටම යේසුස් වහන්සේ අපිට ස්වර්ගික දේ කියන්න තමයි ගොඩක් උත්සාහ කරේ. 하늘 일이라는 것은 영원한 세상이 있다라는 것, 또 구원받는 것이 무엇이라는 것, 바로 그것을 말합니다. ඉතින් ස්වර්ගයේ දේවල් කියලා කියන්නේ ගැලවීම ලබනවා කියන්නේ මොකද්ද? එතකොට උන්වහන්සේ වෙතට යනවා කියන්නේ මොකද්ද කියන එකයි උන්වහන්සේ කියන්න බලාපොරොත්තු උනේ. 자, 그런데 영원한 세상이 있다라는 것, 이런 것들은 눈에 보이지 않는 것이기 때문에 먼저 믿을 수 있는 땅의 일들을 먼저 말씀하신 것입니다. ඉතින් මිනිස්සුන්ට එකපාරට මේ ස්වර්ගික පේන්නේ නැති දේවල් කියනකොට විශ්වාස කරන්නේ නැති නිසා උන්වහන්සේ මුලින්ම ඔවුන්ට පොළවේ දේවල් පෙන්නලා දුන්නා. 자, 어제부터 우리는 땅의 일들을 살펴봤습니다. ඉතින් ඊයේ වෙනකන් අපි මේ පොළවේ දේවල් ගැන තමයි ඉගෙන ගත්තේ. 하나님이 이 세상을 창조하신 일부터 이 세상 마지막 때에 되어질 일들까지 땅의 일들을 살펴봤습니다. දෙවියන් වහන්සේ මේ ලෝකේ මවපු දවසේ ඉඳන් මේ ලෝකේ අවසාන කරන දවස දක්වා කරපු මේ පොළවේ දේවල් ගැන තමයි අපි ඉගෙන ගත්තේ. 그리고 그 모든 것이 사실로 드러났습니다. ඉතින් ඒ ඔක්කොම ඇත්ත කියලාත් ඔප්පු කරලා පෙන්නවා. 자, 이제 드디어 하나님은 우리에게 하늘 일과 관련된 일을 말씀하시려고 합니다. ඉතින් අද අවසානයේදී උන්වහන්සේ අපිට දැන් අලුතින් ස්වර්ගික දේවල් කියලා දෙන්න යනවා. 영원한 세상이 있다라는 것 이제 말씀드릴 겁니다. ඉතින් සදාකාලික දේවල් ගැන අපිට කියා දෙන්නයි යන්නේ උන්වහන්සේ. 천국과 지옥이 있다라는 거 말씀드릴 겁니다. ස්වර්ගයේ නිරය කියන දේවල් ඇත්තටම තියෙනවා කියලා පෙන්නලා දෙනවා. 그리고 내가 어떻게 해야 구원받을 수 있는지 이제 말씀드릴 겁니다. මම කුමක් කරොත්ද මට ගැලවීම ලබන්න පුළුවන් කියන එකත් කියලා දෙනවා. 살아계신 하나님 앞에서 내가 어떠한 운명인지 정말 진지하게 우리는 생각해야 합니다. ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මම කොහොමද ජීවත් වෙන්න ඕනි කියන එකත් පෙන්වලා දෙනවා. 이제 내일 이제 살아계신 하나님 앞에서 내가 어떤 운명인지를 내가 어떻게 해야 구원받을 수 있는지를 정말 심각하게 생각하는 중요한 시간을 갖고자 합니다. හෙට දවසේදී මම මොනවා කරොත්ද මම ගැලවීම ලබා ගන්නේ මම කොහොමද උන්වහන්සේ වෙතට යන්නේ කියන එක ගැන අපි ඉගෙන ගන්නයි යන්නේ. 사실 이 말씀을 드리려고 지금까지 말씀을 드린 겁니다. ඉතින් මේ වචනේ කියන්න තමයි අපි මෙතෙක් වෙනකන් හැම දෙයක්ම ඉගෙන ගත්තේ. 내일과 주일까지 이어진 말씀이 더욱더 중요한 말씀이기 때문에 내일 와야 되겠습니까? 안 와도 되겠습니까? ඉතින් හෙටයි අනිද්දායි කියන වචනේ ගොඩාක් වැදගත්. එතකොට මම ඇවිත් ඉන්න ඕනේද නැවිත් ඉන්න ඕනේද? 어떻게 해야 되겠습니까? මොකද කරන්නේ? 와야 되지 않겠습니까? එන්න ඕනේ නේද? 그래서 내일은 토요일이기 때문에 시작하는 시간이
오후 3시 30분입니다. ඉතින් හෙට සෙනසුරාදා නිසා අපි ආරම්භ කරන්නේ 3:00 그리고 2시간 정도 말씀을 듣고 중간에 또 맛있는 간식을 드릴 겁니다. ඉතින් පැය දෙකක විතර අපේ එකට වචන ඉගෙනගෙන ඊට පස්සේ කෙටි විරාමයක් තියෙනවා ඒ වෙලාවේ අපි මොනහරි රස දෙයක් කනවා. 그리고 간식을 드신 다음에 저녁 6시 30분부터 다시 한번 말씀을 2번에 걸쳐서 드리겠습니다. රස ස්නැක් එකක් කාලා විවේකයක් අරගෙන ආයි රෑට අපි තව පැය දෙකක විතර දෙයක් ඉගෙන ගන්න යනවා. 정말 중요한 말씀이기 때문에 내일은 2차례에 걸쳐 말씀드린다는 것을 미리 말씀드립니다. ඉතින් ගොඩාක් වැදගත් දෙයක් තමයි හෙට කියලා දෙන්නේ. ඒ නිසා තමයි කොටස් දෙකකට වෙන් කරලා කියලා 자, දෙන්නේ. 어제 약속했는데요. 우리 내일 다시 3시 30분에 올 것을 하나님하고 약속한다라는 의미에서 새끼손가락 한번 펴보겠습니다. ඉතින් දැන් ඊයේත් පොරොන්දු වුණා අදත් මම දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා කියලා හිතාගෙන මේ චූටි ඇඟිල්ල දික් කරලා පොරොන්දු වෙන්න. 그래, 하나님하고 먼저 약속하십시오. මම මුළුවෙන්ම දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා. 자, 그리고 옆에 있는 사람하고 새끼손가락을 걸어보세요. ඊට පස්සේ එහා පැත්තේ ඉන්න එක්කෙනාට පොරොන්දු වෙන්න. එයාගේ 예, 옆에 있는 사람하고. අන්න එහෙම කරන්න. 예. 예. 자, 약속하신 겁니다. ඔන්න දැන් පොරොන්දු වුණා නැවිත් ඉන්න බෑ. 예, 내일 3시 반에 뵙겠습니다. අනිවාර්යෙන් හෙට 3:00ට අපි දකින්න ඕනේ. 예, 기도하겠습니다. එහෙනම් යාඥා කරමු. 살아계시며 역사하시는 하나님 감사를 드립니다. ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 성경을 통해 하나님이 살아계시다라는 것을 확실히 알게 되었습니다. බයිබලයේ තුලින් ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේ ජීවමානයි කියන එක අපි අවබෝධ කරගත්තා. 살아계신 하나님 앞에서 내가 어떻게 해야 구원받을 수 있는지 정말 진지하게 앞으로 생각해 보고자 합니다. ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනි කියන එක අපි ගැඹුරින් සිතා බැලුවා. 내일 3시 반부터 있는 이번 하계 수양에 우리 끝까지 잘 참석할 수 있도록 도와주시옵소서. හෙට දිනේ 3:00 සිට තිබෙන අපගේ සමර් රිට්‍රීට් වැඩසටහනේ තුන්වෙනි කොටස සාර්ථකව කරගන්නට සහභාගී වෙන්නට උපකාර කළ මැනව. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네, 오늘도 수고하셨습니다. අදත් බොහොම ස්තුතියි. 예, 돌아가실 때 도시락을 하나씩 가져가시기 바랍니다. නැවත